මේ ශුද්ධව සබත් දවසේදී ඔබගේ ගෘහයට මේ ඉරිදා දේව මෙහෙය ගෙනීම සඳහා දෙවන වහන්සේ දුන්නා මහත් වූ කරුණාව ගැන උන්වහන්සේට අනික වාරය ස්තුති කරනවා. අපිට මොකු බාධා ආවත් ප්‍රශ්න ආවත් නීති රීති ආවත් අපි දන්නවා අපේ ස්වාමීන් වහන්සේගෙන් අපිව වෙන් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. අපි කොහේ හිටියත් උන්වහන්සේ එතන ඉන්නවා. අපි ඉන්න තැන උන්වහන්සේ ඉන්න නිසා අපි බය නැතුව අපේ නිවසේ ඉඳලා දවසේදී මේ දේව මෙහෙයදී ඔබ අපි සමග එකතු වෙලා වහන්සේට කරන ප්‍රශංසාව, නමස්කාරය, ගීතිකාව වලට සම්බන්ධ වෙන්න. ඒ වගේ ඔබ මේ උදාහරණ කාලේ වල දෙනවා දේව වචනය අද දවසේ ඔබ අහගෙන ඒ තුලින් ඔබගේ ආත්මයට පෝෂණයක්, බලාපොරොත්තුවක්, ශක්තියක් ලබා ගන්න. එනිසා මේ උදාහරණ කාලේ ඔබගේ නිවසට අපි ඔබව ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ ඔබට මේ දේව මෙහෙය ලොකු ආශිර්වාදයක් වෙන්න සලසුණක් කියන එක මගේ බලාපොරොත්තු සහ යාඥාවයි. අපි යාඥා කරලා නැගිටලා සිටලා ස්වාමීන් වහන්සේ මේ දේව බාර කළා වහන්සේට බාර කළ යාඥා කරමු. සර්ව බලධාරී මහෝත්තම ජීවමාන දේව පියාණනේ මේ සුද්ධ සබත් දවසේදී ස්වාමීන් වහන්සේ මේ දේව මෙහෙය ස්වාමීන් වහන්සේ අද දවසේදී ඔබ වහන්සේගේ දරුවන් වාස කරන ගෙනියස් වලට ගෙන යන පිරිස මේ දුන්නා මහත් වූ කරුණාව නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මහෝත්තමයන් වහන්සේ අපි දන්නවා ඔබ වහන්සේගේ දරුවෝ ඉන්න තැන ඔබ වහන්සේ වැඩ වාස කරනවා. මේ දේව මෙහෙය ඔවුන්ගේ නිවස් වල යන අවස්ථාවදී ඔබ වහන්සේ අතිශය බලයෙන් යුක්තව ඒ නිවස් වලට ගොස් ඔවුන්ට ස්වාමීන් මේ දවසේදී ආත්මික ප්‍රබෝධයක් ආත්මික අලුත් අත්දැකීම ලබා දෙන්න එක යාඥා කරනවා. එසේම ස්වාමීන් වහන්සේ මේ කරන නමස්කාරය ප්‍රශංසා ගායනා සමග ඔබගේ දරුවෝ එකතු වෙලා ඔබ වහන්සේ ඔසවන්ට ඒ නිවස් වලට ඔබගේ නාය මහේ පණවන්ට ඔබට පුළුවන්කමක් දුන මැනව. එසේම ස්වාමීන් වහන්සේ මේ දවසේදී අපි කරන හැම දෙයක්ම ඔබ වහන්සේගේ ගෞරව සඳහා මහිම සඳහා වෙන පිණිස උදා කළ මැනව. වදගෙන 16 බාර කරන ස්වාමීන් වහන්සේ ඔහු තුලින් ඔබ වහන්සේගේ බලයෙන් ආලපයෙන් යුතව ඔබගේ පණිවිඩ දීලා අපිට මේ දවසේ අලුතෙන් ඔබ වහන්සේ අලුත් අත්දැකීමක් අලුත් එදරවීමක් දීලා අපිට වහන්සේ ආශිර්වාද කළ මැනව. වදන ඒ වගේම දේව මෙහෙවන 16 ආලප ඔබ බලයෙන් පුරවස්වන් අපි කරන නමස්කාරය හරියාකාර මෙහෙයවන් පිරිස ඔබ ඔබගේ බලය දුන මැනව. දැන් ස්වාමීනේ මේ සියල්ලේදී ඔබ වහන්සේ අයි මැදියේ මේ නිවස් වල සිටමින් ඔබ වහන්සේ ක්‍රියා කළා ආශිර්වාද කළ මැනව. සියලු ගෞරව ප්‍රශංසා මහිමය ඔබ වහන්සේ ලබාගත මැනව. යේසුස් වහන්සේගේ ශුද්ධ වූ උතුම් නාමයෙන් අපි දැන් නමස්කාර කාලයට ඇතුළට යනවා. හොඳයි අපි මේ උදෑසන අපි ප්‍රීතියෙන් අපි ඉන්න තැන ඉඳලා අපි උන්වහන්සේගේ පාදපාමට අපි එකවෙමු. අපි සියලු දෙනාම එක්සිට් වෙමින් අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ නාමය උසවන පිණිස අපේ මුළු ශක්තියෙන්ද අපේ මුළු බුද්ධියෙන්ද අපේ මුළු පුළුවන්කමෙන්ම අපි උන්වහන්සේගේ පාදපාමට යමු. ස්තුති වේවා ස්වාමීනි. දයාබර කමින් කරුණාගුණයෙන් මට හඬ ගැසුවා මගේ නම කියා සාමිදා. දයාබර කමින් කරුණාගුණයෙන් මට හඬ ගැසුවා මගේ නම කියා සාමිදා. ගිනි මැද මා සිටින විට ඔබ මගේ මැයි කියා. ජල මැද මා සිටින විට ඔබ මගේ මැයි කියා. ගිනි මැද මා සිටින විට ඔබ මගේ මැයි කියා. ජල මැද මා සිටින විට ඔබ මගේ මැයි කියා. ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා. ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා. ස්වාමිනී වහන්සේට මහිම වේ. ඕ ගෞරව වේවා ස්වාමිනේ අත්නාරින දෙවි පියාණනේ ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා.
दी ओ गौरव वेवा स्वामिनी गिनी मैदमा सिटिन विट अब मगे मैकिया जल मैदमा सिटिन विट अब मगे मैकिया गिली हेन्नट इड नदी माधवेन्न इड नदी सुरतिन मारकगिन ඔබගෙන ගියා ස්වාමිනී මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා Ahastalaya Devinduge Mahimaya Pavasai Guan Talaya Devinduge Nyanaya Dakvai Ahastalaya Devinduge Mahimaya Pavasai Guan Talaya Deviduge Nyanaya Dakvai Hirasanda Taru Sama Mavilanitarama Samidutaki O Swamini Lova Kelavara When I story Sama Devinduta Mahimaya De Mahimaya Veva Mahimaya Veva Mahimaya Veva Mahimaya Veva Mahimaya Veva Swamini Mahimaya Veva Mahimaya Veva Mahimaya Veva O Swamini Bosset Mahimuve O Gaurave Pianini O Bosset Mahimaya Veva Silu Gaurave Prasansa O Bosset Mahi O Hasapolo Mama Pale Karana Pianini Gaurave Prasansa Veva Swamini Vasginame Prasansa Veva Oh hallelujah Gaurava Veva Swamini Sudhi Sudhi Veva Sudhi Veva Swamini Sudhi Oh Mahime Pianani Mahimuve Tejasaye Dev Samiduni Obanamadimi Majivite Obedayava Obanamadimi Majivatvane Mahimuve Tejasaye Dev Samiduni
ඔබ නමදිමි මා ජීවිතේ ඔබේ දයාව ඔබ නමදිමි මා ජීවත් වන්නේ ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ ඔබ වන් කෙනෙකු නැති ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ ඔබ වන් කෙනෙකු නැති ජීවිතේ ඔබේ දයාව ඔබ නමදින්නයි මා ජීවත් වන්නේ ඔබ නමදින්නයි මා ජීවත් වන්නේ ඔව් ස්වාමිනී ඔබ නමදින්නයි මා ජීවත් වන්නේ ඔව් ස්වාමිනී වහන්සේව නමස්කාර කරන්නෙමුව ඕ නමස්කාරේ පියාණනේ ඕ ගෞරවය වේවා ස්වාමිනේ නමස්කාර වේවා ඕ හාලෙලූයා ගෞරව වේ නමස්කාරය වහන්සේටමයි සුදි වේවා සුදි වේවා ස්වාමිනේ හalleluya hallelujah සුදි වේවා ශුද්ධාත්මයන්නේ ඕ ශුද්ධාත්මයන්නේ 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 මා වෙත පැමිණෙන්න වැටලුවානනී ඔබලේ සෝදන්න ශුද්ධාත්මයන්නේ මා වෙත පැමිණෙන්න වැටලුවානනී ඔබලෙන් සෝදන්න ඔබගේ ආත්මයෙන් මාව පුරවන්න ඔබගේ ශුද්ධාත්මයෙන් මාව දල්වන්න ඔබගේ ආත්මයෙන් මාව පුරවන්න ඔබගේ ශුද්ධාත්මයෙන් මාව දල්වන්න Swamini Hallelujah 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 Swamini
ස්තුති වේවා ස්තුති වේවා ශුද්ධාත්ම දෙවි පියාණනේ හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනේ ශුද්ධ මහෝත්තම දෙවි පියාණනේ ස්වාමිනී මේ උතුම් උදෑසන අපි ඔබ වහන්සේගේ පාද පාමුලට ප්‍රේමයෙන් බලාපොරොත්තුවෙන් අපි එනවා. ඔබ වහන්සේට අපි සියලු ගෞරවය, සියලු මහිමය, සියලු ප්‍රශංසාව, සියලු නමස්කාරය අපි පුද කරනවා. ස්වාමීනි ඔබ ස්තුතියි. ඔබ වහන්සේ අප මැද්දේ ඉන්න නිසා, අපේ නමස්කාරය බාරගත්ත නිසා. ස්වාමීනි අපි කොතන හිටියත් ඔබ වහන්සේ අප සමග ඉන්නවා. ස්වාමීනි ඒ නිසා ඔබ වහන්සේට ස්තුතියි. ස්වාමීනි මෙන්න මේ වෙලාවේ මේ දේව මෙහි ඉතිරි කොටස ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේ අතගසන්න ආශිර්වාද කරන්න. ඔබ වහන්සේම ක්‍රියා කරන්න. ඔබ වහන්සේම කතා කරන්න. යේසුස් වහන්සේගේ තුමු නාමයෙන්. ආමේන්. එමෙන්න මේ උදෑසන අපි සම්මාදන් සහ දසෙන් කොටස් අපි එකව කරන්න යනවා. මෙතන ඔබට ගෙදර ඉන්න අය ඔබට එය වෙන් කරලා තබන්න පුළුවන් මේ වෙලාවේදී. ඒ වෙලාවේදී අපි හැමෝම එක්සිත් වෙමින් අපි ගායනා කරමු බැති සිටිනා සියලු දෙනා කියනා වූ ගීතිකාව. බැති සිටිනා සියලු දෙනා වඳිමුව යේසුතුමා සිටිනා දෙව් කුමරා පිළිගනු අපි සැවොමා ආදරයෙන් ගීගයමු සමගේම සිත සනසා දෙවිඳාගේ ගුණ ගයලා සතුටින් මයමු සැවොමා දෙවිඳාගේ ගුණ ගයලා සතුටින් මයමු සැවොමා සාමේ පතා දෙවිඳා මනුලොව එළිය කළා ජීවනයේ මග පෙන්වා සෑම දෙන පුබුදු කරා ආදරයෙන් ගීගයමු සෑමගේම සිත සනසා දෙවිඳාගේ ගුණ ගයලා සතුටින් මයමු සැවොමා දෙවිඳාගේ ගුණ ගයලා සතුටින් මයමු සැවොමා අප උදෙසා සතුටු වුණා පව්බර කරටගෙනා කුරුසියේදී වද වෙදලා රුධිරය වැගිරෙව්වා ආදරයෙන් ගීගයමු සෑමගේම සිත සනසා දෙවිඳාගේ ගුණ ගයලා සතුටින් මයමු සැවොමා දෙවිඳාගේ ගුණ ගයලා සතුටින් මයමු සැවොමා දෙවිඳාගේ ගුණ ගයලා සතුටින් මයමු සැවොමා ස්වාමීන් වහන්සේට සුදු වේවා අපි මනහර නමස්කාර කාලයක් ගත කෙරුවා ස්වාමීන් වහන්සේ ඒ නමස්කාර ගැන ඒ ගීතිකා ගැන බොහෝ සතුටු වෙනවා ඇති අපිත් ඒකෙන් ලොකු ප්‍රබෝධයක් ලැබුවා අපිත් ආශිර්වාදයක් ලැබුවා ස්වාමීන් වහන්සේට ඒ නමස්කාර කාලය නිසා අපි අනික වාරයක් ස්තුති කරනවා ඒ වගේම මේ උදෑසන කාලේ අපි දකිනවා මේ දවස්වල බලාපොරොත්තුවක් නැතුව මිනිස්සු බයෙන් ප්‍රශ්නයක් ඇතුව අමාරුකම් ඇතුව ජීවත් වෙනවා නමුත් අපි දන්නවා අපේ ජීවන වහන්සේ ජීවමානයි. උන්වහන්සේ අපි සමග ඉන්නවා. අපට කරන ධෛර්යය, ශක්තිය, බලාපොරොත්තුව, ආරක්ෂාව, සුවය උන්වහන්සේ අපට දෙනවාමයි.
ඔබ විශ්වාසයෙන් ඇදහිල්ල මේ කාලේ ඉන්න උන්වහන්සේ ළඟ වෙන්න යාඥා කරමින් ඉන්න උන්වහන්සේ ඔබට ඇවිත් ඔබගේ පවුලට සහ ඔබගේ ගෙදරට ආශිර්වාද කරනවා ඇති. හොඳයි අපි නැගිටලා මේ සම්මාද උත්සව අපි යාඥා කළා අපි ඉදිරියට කොසර යන්න යනවා. පෙම්බර මහෞත්තම දෙව් පියාණනේ අපි සුත කරනවා ස්වාමි දයාසන කාලේ ඔබ වහන්සේගේ දරුවෝ මේ ස්ථානයේ ඉඳගෙනද තමන් ළමගේ නිවස්වල ඉඳගෙනද ඔබ වහන්සේ වෙනුවෙන් දුන්නා වූ ස්වාමනේ මේ ඔවුන්ගේ දසෙන් කොටස් සහ පඬුරු ගැන ස්වාමීන් වහන්සේ ස්වාමී දුන්නා මුදල් ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව ඒ මුදල් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්නට ඔබ වහන්සේ ගෞරව සඳහා පාවිච්චි කරන්නට ඔබ වහන්සේ අපට වරම් හැකියාව දුන්න මැනව මේ දුන්නා වූ ඒ නිවස වලින් හැම කෙනෙකුටම ඔබ වහන්සේ ආශිර්වාද කළා මේ අමාරු කාලේ ඔබ ඔවුන්ට ඕනක සියල් සපයා දෙමින් ස්වාමීන් වහන්සේ මිල මුදා කෑම බීම හැම දෙයක් සපයා දෙමින් ඔබ ඔවුන්ගේ නිවස වලට දිව්‍ය ආශිර්වාද වලින් ආශිර්වාද කළ මැනව දැන් සුද පියාණන් වහන්සේ මේ මුදල ඔබ වහන්සේ බාර කරන අතර ස්වාමීන් අද ඉතිරි කොටස ඔබ වහන්සේ බාර කරනවා මේ දේව මෙහෙ ස්වාමීන් වචනගෙන 16 ඔබ වහන්සේ බාර කරමින් යාඥා කරනවා ස්වාමීන් ඔබ වහන්සේ ඔහුව වහන්සේගේ ආලපේ යුද්ධව වහන්සේ පුරවා ආශිර්වාදයෙන් ආත්මයෙන් පුරවා ඔහු තුලින් අපට ඒ පණිවිඩය බෙදා දුන්න මැනව ස්වාමීන් සියල්ලේදී ඔබ වහන්සේගේ නාමයේ ගෞරවයට මහිමවනා කර මැනව මේ සියල්ල වහන්සේ බාර කළා අපි යාඥා කරන්නේ යේසුස් වහන්සේගේ සුද්ධ වූ ජීවමාන වූ උතුම් නාමයෙන් ආමෙන්. දැන් වාඩි වෙන්න ජාන කාපි සාහන්තෝ සායම් අය මාධ්‍ය පාස පෙරේනවා ස්වාමීන් වහන්සේගේ වචන ගැනීම සඳහා අපි ඔයතුමාට ඉතා ආදරෙන් කැඳවනවා ඒ දේව වචන බෙදා දෙමින් ඉල්ලා. ස්වාමින් වහන්සේට ස්තුති වේවා මේ ලස්සන දවසේදී නැවත වාරයක් දෙවියන් වහන්සේගේ වචනය ඔබ මත ගෙනෙන්නට දෙවියන් වහන්සේ මේ දුන්නා වූ විශේෂ අවස්ථාව නිසා විශේෂයෙන් අද උදෑසන අපි දෙවියන් වහන්සේ නමස්කාර කරන වෙලාවේදී සුද්ධාත්මයාණනි මාවත පැමිණෙන්න මාව පුරවන්න මාව දල්වන්න කියන කාරණයක් ගැන අපි ලස්සන ගීතිකාවක් ගායනා කර අපේ සහෝදරයා මඟ පෙන්වුවා. ඔව් අද විශේෂ දිනයක්. මේ විශේෂ දිනය කියන්නේ අද මැයි මාසයේ 23 වෙනිදා පෙන්තකොස්තේ දවස. මේ පෙන්තකොස්තේ දවස මේ දිනේදී අවුරුද්ද පාසා අපි සිහි කරනවා. මේක විශේෂ දවසක්. මේ පැමිණෙන්නේ ඊස්ටර් දිනය කියන්නේ දෙවියන් වහන්සේ මළවුන්ගේ නැගිට්ටා වූ දිනේ සිට දවස් 40කින් පස්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන වෙලා දවස් 40කින් උන්වහන්සේගේ තව විශිෂ්ට බලයක් දේව දරුවන් මැදයේදී ගෙනෙන එකයි අපි දකින්නේ. මේක විශේෂ දෙයක්. මක් නිසාද අපේ සභාවන් වල අපි දැඩිව විශ්වාස කරන්නා වූ සත්‍යතාවයක්. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය සහ ඒ පෙන්තකොස්තේ දිනය ඒ දවසේදී නැවත පැමුණුණා කියන කාර්යය. අපි දකිනවා මේ දවසට පස්සේ අර පෙන්තකොස්ත දවසට පස්සේ පළවෙනි සතවර්ෂයේදී බලගතු දේවල් සිදුවීම. ගොඩක් බලගතු දේවල් සිදු වෙනවා අපි දකිනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම පමණක් නොවේ ඒ දිනදී පටන් ගත්තේ. ඔව් විශේෂ වැගිරීමක්. සමහරක් වෙලාවට සමහරක් අය නොයෙකුත් විදියෙන් කතා කරනවා ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම ගැන. අපි බයිබලය දිහා බලන්න. ඔව් ශුද්ධාත්මයන් වහන්සේව පිළිගත්තා වූ දිනේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධාත්මය බලය අප තුල පැමිණෙනවා. ඒක තිබෙනවා. නමුත් තවත් බලයක් ගැන මෙතන කතා කරනවා ස්වාමින් වහන්සේගේ බලය වැගිරීම ගැන. මේක විශේෂයි. හිතන්න එපා මම ඇතුලේ ඉන්නවා ඒ නිසා වගුරවන්න අවශ්‍ය නැහැ කියලා. එහෙමනම් 120 දෙනෙක් ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ එකතු වෙන්න අවශ්‍ය නැහැ. මේ බලය ලබා ගන්නට. ඒගොල්ලෝ යේසුස් වහන්සේ අනුගමන කරපු අය, යේසුස් වහන්සේ විශ්වාස කරපු අය ශුද්ධාත්මය ඒගොල්ලන් තුල තිබුණා. නමුත්
but දේව බලයක් ඒගොල්ලන්ට අවශ්‍ය වුණා. අද මම කැමති ඒ දවසේදී බිහිවුණා වූ සභාව, එයින් පස්සේ තමයි සභාව බිහිවුනේ. ඒක බලගත්ු සභාව. අර දේව බලයෙන් පිරුණා වූ සභාව. 120 දෙනෙක්. So ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම සහ සභාව බිහිවීම සිදු වුණ දවස තමයි අද අපි සීකරන්ට පැමිණි සිටින්නේ. So දෙවියන් වහන්සේගේ පණිවිඩය නම් දෙවියන් වහන්සේගේ බලගතු පුද්ගලෙක් වෙන්න. දෙවියන් වහන්සේගේ බලගතු ස්ත්‍රියෙක් වෙන්න. ඒ බලය අපිට ඊටාම වැදගත්. මා ප්‍රිය සහෝදර සහෝදරනි, අපි සියලු දෙනා පොරොන්දු අල්ලගෙන අපේ ජීවිතයන් වල ඉදිරියට යන්න ගොඩාක් ආශාවෙන් ආවෝ අය. දෙවියන් වහන්සේගේ ගොඩාක් පොරොන්දු අපි ආත්මාවේදී අපේ ජීවිතයේදී අපි සිහි කරනවා. ගොඩක් පොරොන්දු නම් අපිට ලැබෙන ආශිර්වාදයන් ගැන. දෙවියන් වහන්සේ අරක දෙන්න ඕන, මේක දෙන්න ඕන, අපිට ඉඩම් දෙන්න ඕන, ගෙවල් දෙන්න ඕන, රැකියාවක් දෙන්න ඕනේ, දරුවාට ඉස්කෝලයක් දෙන්න ඕන. මගේ දුව, මගේ පුතා විවාහ වෙන්න ඕනේ, නොයෙකුත් ආශිර්වාදයන් දෙවියන් වහන්සේගෙන් අපි ඉල්ලනවා. නමුත් අද මම මතක් කරන්න කැමති ආත්මික ආශිර්වාදයන් ගැන. මේ ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම අප ලැබුවා වූ ආත්මික ආශිර්වාදයක් බව ඔබ පිළිගත යුතුයි. ඇයිනම් මේ ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම ගැන යෝහෙල් දෙවැනි පරිච්ඡේදයේ 28 වෙනි පර්දයේදී දුන්නා වූ විශේෂ පොරොන්දුවක්. මේ නිකන් අපිට ලැබුණේ නැහැ. මේක දෙවියන් වහන්සේ කලින්ම අපට පොරොන්දු වෙලා තිබ්බා මේ ආශිර්වාදය. ඇයි මේක ලබන්න අපි කැමති නැත්තේ? ඇයි මේකට අපේ කාරණා ජීවිතය යොමු කරන්න අපට බැරිව තිබෙන්නේ? ඇයි මේ ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීමේ ආශිර්වාදය අපි ලබන්න කැමති නැත්තේ? යෝෙල් 2:1 සිට 4 කියා තිබෙනවා, ඉන්පසු මාංශයේ වූ සියල්ලන් කෙරෙහි මගේ ආත්මය වගුරන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගත වාක්‍ය කියන්නේ, නුඹලාගේ මහල්ලෝද ස්වප්න දකින්නේ, නුඹලාගේ යෞවනයන් දර්ශනයේ පෙනෙනවා ඇත. ඒ දවස්වලදී දාස්යන් සහ දාසීන් කෙරෙහි පව මගේ ආත්මය වගුරුවන්නෙමි. තවද අහසෙන් පොළොවේද පුදුම එනම් ලේද ගිනිද දුම් කනුද පෙන්වන්නෙමි. වගුරනවා කියලා දෙවාරක් කියනවා. කාමතද මේවා වගුරන්ට යන්නේ? මානසික වූ සියල්ලන් කෙරෙහි, සේවකයන්ට පමණක් නොවේ. මේ බලගතු දෙවියන් වහන්සේගේ වැගිරීම, දෙවියන් වහන්සේ පොරොන්දු වෙලයි මේ ආශිර්වාදය අපට ලබා දුන්නේ. So අපි දකිනවා යේසුස් වහන්සේගේ මරණයෙන් පස්සේ සියලු දේව දරුවන් අපේ අලුත් ගිවිසුමේ දකින හැටියට 120 දෙනෙක්. ඒගොල්ලන් ගොඩක් බයෙන් ජීවත් වුණේ. අපි දකිනවා ක්‍රියාපොතේ 1 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ යේසුස් වහන්සේ අනුගමනය කරපු අය 120 දෙනෙක්. ගෝලයෝ පමණක් නෙවෙයි. ඔව්, ගෝලයෝ 120ක්ම ස්ත්‍රීන් සමග ඒගොල්ලන් එකතු වෙලා සිටින වෙලාවේදී උන්වහන්සේ මේක ආයෙත් මතක් කරනවා. ක්‍රියා 1:4. උන්වහන්සේ වුන් සමග රැස්ව වුන්ට ආඥා කරමින් යෙරුසලෙමින් ආත්ම නොගොස් නුඹලා මාගේ ඇසු පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටින්න. මේක අවශ්‍යමයි. මේක ඔබට ලැබෙනකම් මේ පොරොන්දුව ඔබ ලැබෙනකම් මේ දිහා බලා සිටින්න. ඇයි එහෙම කිව්වේ මේ 120 දෙනාට? ඒගොල්ලන් බයෙන් ජීවත් වුණේ. ඒගොල්ලන් හිතියා ආයේ අපිට ජීවිතයක් නැහැ. ස්ථානයක් නැහැ අපිට යන්න. දැන් ගෙදරින් එළියට බහින්න බෑ. ඇයි? මේගොල්ලන්ගම මරන්න හමුදාවෙන් සොයාගෙන හිටියා. මරණ බයෙන් මේගොල්ලන් ගොඩාක් බයව ජීවත් වෙන මේ 120 දෙනා. මක් නිසාද?
නායකයා දැන් නැහැ. ලීඩර් කෙනෙක් නැහැ. යේසුස් වහන්සේ මරුණා උත්ථාන වෙනවා දෙවියන් වහන්සේ ගියා. දැන් කවුද අපිට ඉන්නේ? අපි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැහැ. ඔව් යේසුස් වහන්සේ අනුගමනය කරා. සුද්ධාත්මය ඒගොල්ලන් තුල තිබුණා. ඒක කිසි වරදක් නැහැ. ඒක සත්‍යයි. බට් ඒගොල්ලන්ට වුවමනා වුණේ ජෙරුසලේම අතහැරලා අපි යන්න ඕන. මේක කිතුණුවන්ට ඉන්න ස්ථානයක් නෙවෙයි. මේන් අපි පිට වෙන්න ඕන. පුළුවන් තරම් අපිට ලැබෙන බඩු මුට්ටු අරගෙන අපි ඉමීට පැනලා යමු. මෙතන ආයේ අපිට ආශිර්වාදයක් නැහැ. අපිට බලාපොරොත්තුවක් නැහැ. ඒගොල්ලන්ගේ ගෙවල් දොරවල් ඉඩම් කඩම් අතහැරලා යන්න ලෑස්ති වෙලා හිටියේ. ඇයි? අපිට තව දැන් කවුරුත් රැකියාවක් දෙන්නේ නැහැ. අපි කිතුණුවන අපිට කවුරුත් රැකියාවක් දෙන්නේ නැහැ. අපිට ආරක්ෂාවක් නැහැ. කිසි දෙනෙක් අපව සොයා බලන්න අපිට පිහිට වෙන්න පැමිණෙන්නේ නැහැ. අපි තනි වෙලා අපිට බලාපොරොත්තුවක් නැතුව ඉන්න වෙලාවේදී තමයි යේසුස් වහන්සේ කියනවා යෙරුසලම් අතහැරලා යන්න එපා. because විශිෂ්ට දෙයක් ඒ සිදු වෙන්න ඕන. පොරොන්දු වී තිබෙනවා යෝවල් 2 පළවෙනි පද 4 තුල. යේසුස් වහන්සේ ඒක මතක් කරනවා. ඕ ඔබගේ තත්ත්වය මම දන්නවා. ඔබට දැන් කවුරුත් නැහැ. නමුත් ස්වාමින් වහන්සේ කියනවා ඒ පොරොන්දුව සීකරන්න. ශුද්ධාත්මෙන් වහන්සේගේ වැගිරීම දැන් ඔබට අවශ්‍යයි. අන්තිම කාලේදී සියල්ලන් කෙරෙහි මම ඒක වගුරුනවා කිව්වා නේද? දැන් තමයි ඒක අවශ්‍ය. දැන් ඔබ ඒක ලබා ගන්න සූදානම් වෙන්න කියලා උන්වහන්සේ ඔවුන්ට කතා කරනවා. කොයිතරම් මනහරදිය. අපි තත්ත්වය අමතක කරන්න ඕන නැහැ. ඔව් කිතුණුවන්ට ශුද්ධාත්මෙන් වහන්සේගේ වැගිරීම අවශ්‍යයි. අප තුල ඉන්නවා ඒක හරි. නමුත් වැගිරීම කියන වෙලාවේදී මෙතන මූලිකම භාෂාවෙන් නොයෙකුත් තේරුම් තිබෙනවා. අර වැගිරීම කියලා කියන්නේ ශුද්ධාත්මෙන් වහන්සේගේ පාලනය පැමිණෙන්න ඕන. ශුද්ධාත්මෙන් වහන්සේ තමයි රජ කරන්ට යන්නේ කියනා වූ කාරණේ තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ මින් පස්සේ ඔබ ජීවත් වෙන්න, මින් පස්සේ කිතුණුවන් ජීවත් වෙන්න ශුද්ධාත්මෙන් වහන්සේගේ පාලනයක් අවශ්‍යයි. ඒකටයි මේ ශුද්ධාත්මෙන් වහන්සේගේ වැගිරීම ගැන කතා කරන්නේ. මා ප්‍රිය සහෝදර සහෝදරනි, මේ සෙනග තේරුණා. මේගොල්ලන්ට නායකත්වය දෙන්න කවුරුත් හිටියේ නෑ. ගෝලයන් 11 දෙනෙක් යේසුස් වහන්සේගේ අපොස්තලවරු 11 දෙනයි සහ අනිකුත් දේව දරුවන් ස්ත්‍රීන් 120ක් ඒගොල්ලන් බැලුවා. ඕ දෙවියන් වහන්සේ අපිට කතා කරනවා. let us get together. එක්සිට්ව එක මනසකින් අපි දකිනවා ක්‍රියා 2 1 සිට 4 ඊතා පැහැදිලිව අපිට කියනවා ඕන කමින් වෙලාවක් අයින් කරලා ඒගොල්ලන් යාඥාවට පැමිණෙනවා. මක් නිසාද? දැන් යේසුස් වහන්සේ ප්‍රොපෝතවරුන් කිව්වා උදේ ස්ථිර කරලා අපිට කියලා ඉවරයි. දැන් මෙයා අපට අවශ්‍යයි. රයිට්, අපි යන්නේ නැහැ ජෙරුසලම් අතහැරලා. දෙවියන් වහන්සේ අපට පොරොන්දුවක් දීලා තියෙනවා අපේ ජීවිතය වෙනුවෙන්. මොනවාද මේ කරන්නේ මේගොල්ලෝ? ක්‍රියා 2 1 සිට 4. තවද පෙන්තකොස්සේ දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එක තැනක රැස්ව සිටියා. අද අපිට ඒක කරන්න බැරුව තියෙන්නේ නේද? එක තැනක එකතු වෙන්න බෑ. ඔව් ඒකේ බලයක් තිබෙනවා. තද හුළඟක් මෙන් නාක් මෙන් ශබ්දයක් අහසෙන් අදිස්සියෙන් පැමුණුණා. ඒ නොහු ඉඳගෙන උන්නාව මුළු ගේ පිරුණේ. ගිනි වැනි වූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුනේය. ඒ ඔවුන් එක එක්කෙනා කෙරෙහි පිහිටුනේ. ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව ආත්මයන් ඔවුන්ට කතා කරන්න පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තේ. බලය ලැබුණාම අන්‍ය භාෂා සීමා කරන්න බෑ සහෝදර සහෝදර. අද ගොඩක් අපි සීමා කරලා තිබෙන්නේ. අන්‍ය භාෂාව අපට අවශ්‍ය නැහැ. ඇයි? ආත්මෙන් මානසි ඉන්නවනේ. නෑ. මේ ශුද්ධාත්ම බලය පැමිණුණාම ඒක දකින්න පුළුවන් ලකුණක් තමයි අන්‍ය භාෂෙන් කතා කරපු එක. ඒකයි මේක අපි දකින්නේ.
අපිට ඒක කැමති නැත්නම් එහෙනම් ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ බයිබලයේ ඉරලා දාමු. අපිට අවශ්‍ය නැත්නම්. එහෙම නැත්නම් ඒකේ ඉරනවා නම් මම නම් කියන්නේ අලුත් ගිවිසුම සම්පූර්ණයෙන් අයින් කරන්න වෙන්නේ. ඇයි නම් අලුත් ගිවිසුම සම්පූර්ණම තිබෙන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ බලයේ ක්‍රියාවන්. ඒකයි මේක අයින් කරන්න එපා කියලා මම කියන්නේ. මේ වැගිරීම අවශ්‍යයි. විශේෂයෙන් මෙවැනි දවස්වල අර දේව දරුවන් 120 දෙනෙක්ගේ තත්ත්වය පොඩ්ඩක් හිතලා බලන්න. කොවිඩ් නෙවෙයි ඊටත් වඩා භයානක තත්ත්වයක්. ජීවිතයට හානි සිදුවෙන්න යනවා. දූ දරුවන් මැරෙන්න යනවා. ඔබ දන්නවා නිරෝගී කාලයේදී වෙච්ච දේවල්. රජතුමා වීදියේ යන්න ඕන නම් පන්දම් අල්ලන්න ඕනේ. පන්දමට පාවිච්චි කරේ පොල් කටු නෙවෙයි. කිතුණුවන් පුච්චලා. ඒකේ නෙලියෙන් ගියේ රජවරු. නීරෝ. මේගොල්ලෝ දන්නවා දැන් භයානක දවසක් අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. අපි යමු ජෙරුසලම් දාලා. නමුත් දෙවියන් වහන්සේ කියන no there is power. බලයක් කියන දෙයක් තිබෙනවා. ඒක සුද්ධාත්මෙන් වහන්සේගේ වැගිරීමෙන් සිදුවෙන දෙයක් බව. මේගොල්ලෝ ලබා ගත්තා. මම ඒක වැඩි විස්තර කරන්න බෑ. ඔබ දන්නවා. පුදුමාකාර බලයක්. අදත් අපිට අවශ්‍යයි. මේක අහිං කරන්න බෑ. කිතුණු ජීවිතය අපි ඉදිරියට ගෙනියන්න ඕන නම් අපිට මේක දැකලා බය වුණා. කලබල වුණා මිනිස්සු. අපි දකිනවා මේ ක්‍රියාපොතෙන්ම 2:12 දී අපි දකිනවා ඔවුන් සියල්ලෝ විස්මිතව වියවුලුව මේ කිමෙක්දයි ඔවුන්ගෙන් කතා කරගත්තා. අනේ මේ මොකද්ද මේ සිදු වෙන්නේ? මේ කිතුණුවෙන් බලයෙන් පිරුණාම මිනිස්සුට අර පුදුම දේවල් සිතෙන්නේ. අනේ මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ අන්‍ය භාෂාවෙන් කතා කරනවා? මොකද්ද මේ දේව බලයේ වැගිරීමක් සිදු වෙන්නේ? මොකද්ද මේකේ තේරුම? මිනිස්සුන්ට ඒක ප්‍රශ්නයක්. නමුත් අපට කිතුණුවන්ට දෙවියන් වහන්සේගේ පොරොන්දු වෙච්ච සුද්ධාත්ම බලය. ආමෙන්. මේක අපිට අවශ්‍යයි. මේක නැතුව කිතුණුව ඉදිරියට යන්න බෑ. දෙවියන් වහන්සේ දන්නවා ඒක. නමුත් ඒව අයින් කරලා තියලා අපට යන්න බෑ. දැන් අදත් අර මං කිව්වා වගේ අපිට මග පෙන්නපු සහෝදරයා ලස්සන්ට කිව්වා නේද? මම මේ කියනකොට ගොඩක් ආඩම්බර වුණා. පැමිණෙන්න. ඇයි 2021 දී මැයි මාසේ 23 වෙනිදා අපි කියන්නේ දෙවියන් වහන්සේ පැමිණෙන්න. ඇයි ගිහිල්ලාද එයා? එහෙමනම් ඒ ගීතිකාවත් අයින් කරලා දාමු. අපට හිස් කමක් තිබෙනවා. ඒකයි අපි නිතරම ඉල්ලන්නේ. පැමිණෙන්න. මාව දල්වන්න. ඔව් ඒක ගින්නක් කියලා තියෙන බයිබල්. පොඩ්ඩක් ඇවිල්ලා ෆයර් එක ඇති කරන්න මා තුල. මේ ෆයර් එක බහිනවා නිතරම. කොවිඩ් එනකොට බහිනවා. ලොක්ඩවුන් එනකොට බහිනවා. ගොඩක් අයට යාත්‍නා කරගන්න නැහැ. අනේ අපිට යාත්‍නා කරගන්න විදියක් නැහැ. කවුරුත් නැහනේ. දේවගතිවරු එන්නෙත් නැහනේ. දැන් ඔක්කොම ටෙලිෆෝන් එකෙන් තමයි වැඩි කරන්නේ. බලය තියෙනවා නම් කිතුණුවා තුල ඉන්න තැන එයා දන ගහන්න දැනගන්න. ඉන්න තැන කාලයන් පැමිණෙනවා සහෝදර සහෝදරයෝ. මෙවැනි කාලයක් එයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහනේ. COVID-19 ඇවිල්ලා ලොක්ඩවුන් ඇවිල්ලා. මේ ලොක්ඩවුන් වෙලා හිටියේ මේ 120 දෙනා. එහෙම හිතන්න ලොක්ඩවුන් එක ගෙනල්ලා දැන් අපි බයිබලයට හිර කරන ගොඩක් දේශකයන් ඉන්නවා. නෑ ලොක්ඩවුන් නෙවෙයි. ලොක්ඩවුන් ඒ කාලෙත් තිබුණා මේ කාලෙත් තියෙනවා ඉස්සරහටත් තියෙනවා. බය වෙන්න එපා. බලය තියෙනවා නම් අපි ඉදිරියට යනවා. දේව බලය තිබෙනවා නම් මේ සෑම දෙයකම අපිට මූණ දෙන්න පුළුවන්. So මේකට what does this mean? මේකේ තේරුම මොකද? ඒක තමයි මිනිස්යන්ට කිතුණුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක්. තේරුම් ගන්න මොනවද තියෙන්නේ? ස්වාමීනි වගුරන්න කියලා කියමු. එච්චරයි. මේක කියන්නේ මොනවද අපිට අපේ ජීවිතේවල අපි ගොඩක් ප්‍රශ්න කරදර කම්කටු තුලින් යන්ට යනවා කියවන තව එක්ස්ට්‍රා බලයක් අපට අවශ්‍යයි. තව එක්ස්ට්‍රා පවර්ෆුල් බැටරි එකක් අපට අවශ්‍යයි. ඒක තමයි මේ සුද්ධාත්ම බලය. එයාගේ පාලනයෙන්, එයාගේ ඥාණයෙන්, එයාගේ මඟ පෙන්වීමෙන්, එයාගේ ආරක්ෂාවෙන් අපි ඉදිරියට යා යුතුයි මා සහෝදර සහෝදරි. අපි අන්තිම කාලයේදී ජීවත් වෙන්නේ. ඒක හැමදාම කියනවා යේසුස් වහන්සේගේ කාලේ ඉඳලා. last days. තව ඉවර නෑ.
අන්තිම කාලේ දවස් කීයද කියලා අහන්න එපා. තව යන්න තියෙනවා. ලෑස්ති වෙමු. තව දුරට යන්න තියෙනවා. අපේ පරම්පරාවේ අපේ දූ දරුවන් ඒගොල්ලන්ගේ දූ දරුවන් යන්න තියෙනවා. අන්තිම කාලේ ඉවර වෙන්නේ සභාව උසව ගන්නකොට. අන්තිම කාලේ පැමිණෙන්නේ සභාව සුභාරංචිය ලෝකයට ප්‍රකාශ කරලා හැමෝම දැනගත්තාන් පස්සේ. අපි අදිස්සි කරන්න බෑ දෙවියන් වහන්සේට දැන් එන්න ඉක්මනට එන්න කියලා. අපිට කියන්න පුළුවන් අද උදේ කිව්වා වගේ. බලය වගුරන්න. ඒ බලය දෙන්න. ඔය ඕන වෙලාවක එන්න ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. අපි බලයෙන් ඉදිරියට යා යුතුයි. ගොඩක් වෙලාවට සහෝදර සහෝදරයන් අපි පොඩ්ඩක් හිතලා බලමු. මම පොඩ්ඩක් ප්‍රැක්ටිකල් කතා කරන්න කැමතියි. බලගතු පුද්ගලයන්ව මිනිස්සු හොයනවා. බලගතු කිතුණුවන් හොයාගෙන මිනිස්සු යනවා. ගොඩක් අය දැන් බලගතු සභාවන් හොයනවා. කොයි සභාවද බලගතු කියලා? නැද්ද? ගොඩක් අය හොයනවා කොයි දේවදාසයාද බලගතු කියලා. බුදුම කාලයක අපි ජීවත් වෙන්නේ. of course මේ බලය ගැන නොදැනත්ව වෙන්න ඇති අපේ අය. ඇයි මේ හොයන්නේ බලගතු පුද්ගලයන් බලගතු සභාවන්? ගොඩක් අය ඕන බලගතු දේශකයන් ඕනෙලු. ඒගොල්ලන් කියන අපේ සභාවේ ඉන්න දේශකයන් වැඩක් නැහැ. අපි ඉන්ටර්නෙට් එකේ ඉන්න පිටරට නියම ටීචින්. බලගතු අය හොයනවා මිනිස්සු. හරි පුදුමයි. බලය කියන දේන් හරියට තේරුමක් අද නැහැ. බලගතු යාඥාවන් ඕනේ කියලා මිනිස්සු ඉල්ලනවා. මම කලින් ඔබට කියලා තියෙනවා නේ යාඥා ඉල්ලීම් දෙන්නේ සභාවට නෙවෙයි. ඉන්දියාවේ ඉන්න දේශකයාට. කැනඩාවේ ඉන්න දේශකයාට යවනවා. අපිට යාඥා කරන්න කියලා. නිකන් නෙවෙයි. චෙක් එකකුත් තියලා. සභාවට දාන්නේ දසය කොටස පඬුර අවශ්‍ය වෙලාවට පිටරටට යනවා. ඇයි? බලගතු පුද්ගලයන් අපට ඕන. බලය නැති අය තමයි එහෙම හිතන්නේ සහෝදර සහෝදර. නැති කරගන්න එපා. දෙවියන් වහන්සේ වගුරනවා බලය අපට. අපි charismatic churches. charisma එකක් තිබෙනවා අපට. ඒක බලගතු දෙයක්. ඒක පිපිරෙන දවුර. ඒක අප තුල පමණක් නෙවෙයි අපේ ක්‍රියාවන් වලින් අපේ ඉදිරි ගමනෙන් අපට මඟ පෙන්වනා වූ විශේෂ දෙයක්. ක්‍රියා පොතේ අපි දකින්නේ මේකයි. අනිකුත් පොත්වලත් අපි මේක දකිනවා. අපි දකිනවා මේ දෙවෙනි පරිච්ඡේදෙම 14 වෙනි පදයේ ඉඳලා 41 වෙනි පදයේ දක්වා පේතෘස්ගේ දේශනාව. තුන් වරක් යේසුස් වහන්සේව හඳුන්වන්නේ නැහැ කියපු මිනිස්සයා. හැංගිලා බය වෙලා හිටපු මිනිස්සයා. දවස් 40ක් හිටපු තැන දන්නේ නැහැ කොහෙද කියලා. යේසුස් වහන්සේ හොයාගෙන එනකම්. අපට කවුරුත් නැහැ කියලා හිටපු මිනිස්සයා සුද්ධාත්ම බලය ලැබුණාම බලගතු දේශකෙක් වෙනවා. හලෙලූයා. මාළු අල්ලන එකෙක් බ්‍රදර්. එයා ඩිප්ලෝමා BTH MDU කරපු කෙනෙක් නෙවෙයි. සුද්ධාත්ම බලය the power of God ඒකෙන් දේශනා කරනවා. බලගතු දේශකයන් අපි හොයන්න අවශ්‍ය නැහැ. කිතුණුවන් අපි බලගතු විය යුතුයි. ඒකටයි දෙවියන් වහන්සේගේ වැගිරීම තිබෙන්නේ. ඉන්පස්සේ අපි තුන්වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා. පේතෘස් යෝහන් දේව මාලිගාවට යන අවස්ථාවෙන් හාස්කමක් සිදු වෙනවා. පුදුම වෙන්නේ නැති අයගොල්ලෝ. කොහොමද මේ හාස්කම් සිදු වෙන්නේ කියන හාස්කම් හොයාගෙන අද මිනිස්සු යන්නේ ඒකනේ. බලගතු පුද්ගලයා ළඟ ගිහිල්ලා යාඥා කරගමු. එතකොට අපට සුවේ ලැබෙනවා. ඒ බලය නැති අය. අර දේව බලය ප්‍රතික්ෂේප කරන අය අර දේව බලයක් අර එක්ස්ට්‍රා බලයක් එහෙම නැත්නම් වැගිරීමක් සුද්ධාත්ම පාලනයක් විශ්වාස කරන්නේ නැති අය. අවුරුදු ගාන කොරව සිටපු මිනිහෙක් නැගිටලා යනවා දැන් පේතෘස්ගේ යොහන්ගේ පුංචි ආඥාවකින්. මා තුල මුකුත් නැහැ මේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ බලයෙන් අපි කියන්නේ නැගිටලා යන්න කියලා.
ඉන් පස්සේ ගොඩක් දේවල් අපි දකිනවා පේතෘස් සහ යොහන් හතරවෙනි පරිච්ඡේදේ සිරගෙදර දානවා බ්‍රදර් සිරගෙදර ඒගොල්ලන් බය වුණේ ඇයි කියන එක තමයි මේගොල්ලන්ව සිරගෙදරට දාන්න මේගොල්ලන් මොකද AK47 රයිෆල් අරගෙන ගියාද නැත්තම් බෝම්බ අරගෙන ආවද බෝම්බයක් බැඳගෙන ආවද ඒත් බය වුණා ඔව් මේගොල්ලන් බෝම්බෙට වඩා බයගතු පුද්ගලයා ඒගොල්ලන් අහනවා 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයන් ඔබ කියලා බලන්න මොන බලයෙන්ද මේ දේ කරන්නේ කියලා අහනවා ඒගොල්ලන් බලය ලබාගෙන ආපු නිසා මේ බලය ලෝකෙට තේරෙන්නේ නැහැ පුදුම ශුද්ධාත්මෙන් වහන්සේගේ වැගිරීමේ බලයෙන් මේගොල්ලන් මේ දේ කරලා බය නැතුව ගිහිල්ලා ඉන්නවා අතඩොංගොඩ ගන්න හරි ගන්න අපි එන්න. තව දුරටත් ඔබ කියනවා නම් ඔබ ක්‍රියා 16 දී දවනවා පවුල් සහ සීලස්ට මාංචු දාලා ගේට්ටු කීපයක් ඇතුලේ සිරගෙදර දන්වල වල බැඳලා දාලා හිටියේ. පොඩි දෙයක් කරේ ඒගොල්ලන් පොඩි දෙයක්. බලගතු යාඥාවක් කරා අපි ඒකයි දකින්නේ ඔබ කියවල බලන්න 16 වෙනි පරිච්ඡේදයේ පුංචි යාඥාව බලගතු යාඥාව සහ බලගතු නමස්කාරයක් එච්චරයි. එච්චරයි ඒගොල්ලන් කරේ. තංගල් කඩාගෙන හිටු. සිරගෙදර දොරවල් වල ඇරුණා. ඔන්න බලයට කරන්න පුළුවන් දේවල්. අග වැගිරුණා වූ බලය ලබාගත් අයට තුලින් සිදුවෙච්චා වූ බලගතු දේවල් ගැන තමයි මම මේ කියන්නේ. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරි දෙවියන් වහන්සේ කුමක්ද අපට මේ කියන්නේ? බලගතු දේව මිනිසෙක් වෙන්න, බලගතු දේව දාසියක් වෙන්න, දාසයෙක් වෙන්න, ස්ත්‍රියක් වෙන්න දෙවියන් වහන්සේගේ පොරොන්දු තිබෙන්නේ ඒ කියන්නේ ඒ ශුද්ධාත්මෙන් වහන්සේගේ බලයේ පොරොන්දු 2:28 ජෝෙල් කියනවා සියල්ලන්ට මේක දෙන්නේ. සීමා කරන්නේ නැහැ. දරුවන්ටත් ලැබෙනවා දරුවන්ට. අපි විශ්වාස කරනවා. බලගතු ජීවිතයක් ඉදිරියට ගෙනියන්න දරුවන්ට පවා තරුණයන්ට පවා සියල්ලන්ට මේ දේව බලය වැගිරීමෙන් ලැබෙන බව අපි විශ්වාස කළ යුතුයි. මේක නැතුව අපිට ඉදිරියට යන්න බෑ. දෙවියන් වහන්සේ අපිට අද තිබෙන තත්ත්වයේ ස්වාමින් වහන්සේ අපිට කතා කරන දේ මොකක්ද? බයෙන්ද ජීවත් වෙන්නේ? ගොඩක් බයයි මේ කොරෝනාවට. කවුද බය නැත්තේ? මාස් දාගන්න ඕන දැන් කිව්වා 2ක් දාගන්නලු. hard luck. නැත්තම් ඔබ අත්තට කොට ගන්නවා. ඔබට ඕව තියාගෙන පාරේ යන්න බෑ. ඔය නැතුව sorry. ඒක දාගන්න කියන අනිවාර්යයි කියනවා. බය අප තුල තිබෙනවා. ඔව් ආණ්ඩුවෙන් කියනවා නම් කවුරු හරි කියනවා නම් ආරක්ෂක නිලධාරීන් කියනවා නම් නැත්තම් වෛද්‍ය වෘත්තියේ ඉන්නා වූ විශේෂඥයන් කියනවා නම් කරමු. බය ඇති කරගන්න එපා. මේ බය නැති කරගන්න පුළුවන් දේව බලයෙන් පමණයි. ලංකාව අපිට හරියන්නේ නැහැ. වෙන රටකට යමුනේ කැනඩාවේ එහෙම ගියත් මමත් අහලා තියෙනවා දෙවියන් වහන්සේගේ තරුණ කාලේදී ඇයි මාව ලංකාවේ ඉස්පතෙන්ට තිබ්බේ ඕස්ට්‍රේලියාව හිටියන නියමයිනේ. දෙවියන් වහන්සේට ඕන මේ ලංකාවේ අපේ තුලින් යම් කිසි දෙයක් සිදුවෙන්න ඒකයි ලංකාවේ තිබ්බේ. ඒකයි මහනුවර ගෙනලා තිබ්බේ. ඉපදුනේ අපි. මේ ප්‍රදේශයට මොන හරි කරන්න මේක අතහැරලා දාලා ජෙරුසලමේ අර 120 දෙනා පැනලා යන්න ඇදුවානේ. ඒ වගේ අපිත් පැනලා යන්න කැමති. දෙවියන් වහන්සේ කියනවා ඔව් බය තියෙනවා මම බලය දෙන්න. ඉන්න ඉස්සල්ලාම ජෙරුසලම් වල සුභාරංචි යන්න ඕනේ. හාස්කම් සිදුවෙන්න ඕනේ. ඉන් පස්සේ යන්න. ක්‍රියා 13න් පස්සේ රයිට් ඔක්කොම ගියා. කවුරුත් හිටියේ නැහැ. සභාවන්. ඒ කියන්නේ ඒගොල්ලන් එකතු වෙන්න තැන් තිබුණා ගෙවල් වල. චර්ච් තිබුණේ නැහැ, බිල්ඩින් තිබුණේ නැහැ. කවුරුත් එනකොට කවුරුත් කියන හැටි සභාව එළියට ගියා.
අද බෝඩ් එකක් දාන්න ඕනේ ඉස්සරහ. ඇයි සභාව දැන් එළියට යන්නේ නැහැ? බලගතු පුද්ගලයන්ට ඉන්න බෑ. බලගතු පුද්ගලයන්ගේ බලය ප්‍රකාශ විය යුතුයි දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙමින් සුභ ආරංචිය ප්‍රකාශ කරන්න. අද ගොඩක් අය කැමති නෑ. අපි කියමු නුවර ඉන්න කැමති නෑ, කොළඹ යන්න කැමති. සමහර අයට කොළඹ නෙවෙයි නුවරත් නෑ පිටරට හිටියා නම් හොඳයි කියලා. නම් දෙවියන් වහන්සේ කියන්නේ නෝනෝ. ඔබව මා තැබුවේ මේ ස්ථානයේදී ඔබ ඉන්න මම බලය දෙන්නම් ඒක ලබාගෙන ඉදිරි කාලයේ ගමන් කරන්න. තනි වෙලා ඉන්න එපා කියලා, තනි වෙලා ඉන්නවා කියලා හිතන්න එපා. බලාපොරොත්තු නැතුව ඉන්නවා කියලා ඉන්න එපා. අපිට උදව් කරන්න කවුරුත් නැහැ කියලා ඉන්න එපා. අපිට ආරක්ෂාවක් නැහැ කියලා හිතන්න එපා. මේ හැම දෙයකටම විසඳුම සුද්ධාත්මෙන් වහන්සේගේ වැගිරීම. ඒක අවශ්‍යයි. මේ මනුෂ්‍යයන්ට 120 දෙනාට අවශ්‍ය උනේ ඒකමයි, වෙන මොනවත් නෙවෙයි. they want to leave. අපිට ඇති කිතුණු යේසුස් වහන්සේ නැහැනේ. අපි යමු යන්න. පත් බලගතු දේශකයන් බිහි වුණා. උගත් අය නෙවෙයි, සුද්ධාත්ම බලයෙන් පිරුච්ච අය. දේ වචනේ ඔව් දන්නවා. යේසුස් වහන්සේ උගන්වපු දේවල් උන්වහන්සේ පොරොන්දු වුණා. මම මතක් කරලා දෙනවා. මේ සුද්ධාත්මෙන් වහන්සේ තුලින් ඒගොල්ලෝ ඉගෙන ගත්තා. අවුරුදු 3ක් ට්‍රේනින් ගත්තා. අවුරුදු 3ක්. පස්සේ බලගතු දේශකයන් වුණා. ලෝකෙම බය වෙලා කිව්වා ඔන්න ලෝකයේ පෙරලෙන්නා වූ අය පැමුණුණා කියලා. කවදාද දන්නේ අපි ලංකාව පෙරලන්ට යන්නේ. බලය නැතුව කරන්න බෑ. කතාව යාඥාව ඔක්කොම අපිට තිබෙනවා ලංකාව එක දෙක කරන්න ඕන. සුභාරංචි හැමතැනට යන පොළොවට ගහලා යාඥා කරන්නේ අද මිනිස්සු. නමුත් සභාව ඇර එක පියවරක් එළියට තියන්නේ නැහැ. සුභාරංචිය කියන්න. බලය අවශ්‍යයි සුභාරංචිය. ඒකයි උන්වහන්සේ කිව්වේ. නේද? ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ right 8වෙනි පදේ ඒක කියවලා අපි ආඥා කරමු. නමුත් සුද්ධාත්මෙන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණෙන කල නුඹලා බලය ලබනවා. බලය නැතුව මේ දේ කරන්න බෑ. ඔයගොල්ලෝ යන්න ලෑස්ති වෙලා ඉන්නවා, බලාපොරොත්තු නැහැ, බය ජීවිත නැති වෙනවා කියලා. ජෙරුසලම් අතාරින්න ඕන. කවුරුත් නැහැ අපට. දැන් හිටියා නම් අපිව මරනවා. බත් දෙවියන් වහන්සේ කියනවා බලය පැමිණ කල නුඹලා බලය ලබන්න. එවිට නුඹලා යෙරුසලේම් මුළු යුදෙයිද සමාරියේද පොළවේ සීමා දක්වා මාගේ සාක්ෂිකාරයෝ වන්නේ වෙයි කීසේක. සාක්ෂිකාරයෝ කියලා කියන්නේ සාක්ෂි කියලා කියනවා පමණක් නෙවෙයි. සාක්ෂිමත් ජීවිතයක්, බලයේ ජීවිතයක් ගත කරන්න යෝක කිව්වේ. බලගතු ජීවිතයක් ගත කරලා සාක්ෂි දරන්න. ඒකට ඔබට බලය අවශ්‍යයි. කිතුණුවන්ට මේ බලය අවශ්‍යයි. අද පෙන්තකොස්සේ දවස. බලය අවුරුදු 2021ට කලින් පැමුණුණා. ඊට පස්සේ නොයෙකුත් ස්ථානයන් වල මේ පිපිදීම ඇති වුණා. අපටත් ඇති වුණා. අපේ ආරම්භක නායකයන් මේ සභාව පීඨ වෙච්ච අය 5 දෙනෙක් 6 දෙනෙක් 7 දෙනෙක් 10 දෙනෙක් වාඩි වෙලා යාඥා කරන වෙලාවේදී ආත්මෙන් පිරි ඒගොල්ලන් කිව්වා අනාගත වාක්‍යයන් මට මතකයි. මම පුංචි කොල්ලෙක් ඒ කාලේ. ඔය නිවස්වල අතන මෙතන බලයෙන් දේව බලය ක්‍රියාත්මක වෙන්න ඒගොල්ලන් ඉඩ දුන්නා. බලගතු දේවල් අපි දැක්ක සහෝදර සහෝදරයන්. අද මේ ලයිට් හවුස් සභාව සමාජිකයන් කොයිතරම් වැඩි වී තිබෙනවද? සාකාවන් කීයක් තිබෙනවද? දේව ගැතිවරු දේව දාසින් කී දෙනෙක් ඉන්නවද? අර බලයෙන් ආරම්භ වෙච්ච නිසා. එදා ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ බලයෙන් 120 දෙනෙක් ආරම්භ කරපු නිසා අපට සුභාරංචිය පැමුණුණා. අපට බලය ලැබුණා. අපි බලගතු පුද්ගලයන් වෙලා දැන් බලයෙන් ඉදිරියට යා යුතුයි. නමුත් එකක් මතක් කරන්න කැමතියි. අපේ නෙන්නා වූ පරම්පරාවට මේක බාර දෙන්න. බලගතු ජීවිතයක් ඒගොල්ලන්ට අවශ්‍යයි. සුද්ධාත්මෙන් වහන්සේගේ වැගිරීමක් තිබෙන බව සුද්ධාත්මෙන් වහන්සේ අපිව කන්ට්‍රෝල් කරන්න ඕනේ, පාලනය කරන්න ඕන කියන ඒ වැගිරීම අපිට අවශ්‍යයි.
පෙන්තකොස්ති දවස අමතක කරන්න එපා කියන්න. ඒ බලය අපිට ඕන කියන්න. ඒක ඉදිරියට අපිට ගමන් කරන්න ආස්කම්ද තනිකමද නැති කරලා දෙවියන්ට ආස්කම් කරලා වෙනස් කරලා අපේ ජීවිත අපේ පෞල් ජීවිත අපේ සභාවන් වෙනස් කරලා බලගතු දේවල් ඉදිරියේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දේව බලය. ඒක ලබා ගමු. ඒ ආශිර්වාදයෙන් අපි ඉදිරියට දෙවියන් වහන්සේ ඔබ සියලු දෙනාට ආශිර්වාද කරෙත්වා. යේසු පීඨයි. බොහොම ස්තුතියි පාස්ටර් පෙරි ඔබතුමාගේ ඉතාමත් යහපත් වූ බලවන්ත වූ වචනය ගැන. අපි සැබවින්ම සුද්ධාත්මයෙන් පූර්ණව උන්වහන්සේගේ රාජ්‍ය උදෙසා ජීවත් විය යුතුයි. රාජ්‍ය උදෙසා සේවය කළ යුතුයි. රාජ්‍ය උදෙසා අපි විවෘත විය යුතුයි. ඒ නිසා ඒ බලය ලැබීමටත් ඒ බලය අත්දැකීමටත් අපි ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ අපි සිටිය යුතුව තිබෙනවා. අපිට නිකන් එක කඩෙන් ගන්නවා වගේ අපිට ගිහිල්ලා කොහෙන් හරි ඒ බලය ලබා ගන්න බෑ. බැටරියක් සල්ලි වලට ගන්නවා වගේ දේව බලය අපිට එහෙම ගන්න බෑ. අපිට දේව බලය ගැනීමට දිව්‍යන් වහන්සේගේ අභිමුඛයේ සිටිය යුතුයි. දැන් ප්‍රශ්නය දේව අභිමුඛයේ අපි කොහෙද ඉන්නේ කියන එකයි. දේව අභිමුඛයේ අපිට ඉන්න ස්ථානයක් නැහැ. අපිට ඕනම තැනකදී දිව්‍යන් වහන්සේගේ අභිමුඛයේ අපිට සිටින්න පුළුවන්. අපිට සිකුරාදා සතියේ දවස්වල අපිට දේවස්ථානයේදී එකතු වෙලා ඒක ක්‍රැස් වෙලා අපිට ජෙරුසලමේ කණ්ඩායම හිටියා වගේ එකතු වෙලා යාඥා කිරීමට දේව අභිමුඛයේ සිටීමට අවස්ථාවක් නැහැ. හැබැයි අපිට gedara තනි තනියම ඔබට තව කවුරු හරි එක්ක පවුලේ අය සමග ඔබට එකතු වෙලා ස්වාමීන් වහන්සේගේ බලය ලබන්නට උන්වහන්සේගේ කැමැත්ත කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා ඔබේ යාඥාව දේව බලය ලැබීමටත් මේ කොවිඩ් මේ ලොක්ඩවුන් හෝ සංචරණ සීමා හෝ කිසි දෙයකින් ඔබගේ ආත්මික ජීවිතය සීමා කරන්නට වැටකඩලු බඳින්න පුළුවන්කමක් නැහැ. ඔබ ඉන්න ස්ථානයේදී දෙවියන් වහන්සේ සමග සම්බන්ධ විය හැකි. අපේ දේවස්ථානයේදී මේ සාමාන්‍ය සතියේ වැඩ කටයුතු සිදු වෙන්නේ නැහැ. අඟහරුවාදා පමණක් අපි මේ දේව මෙහෙය අපි රෙකෝඩ් කරනවා නැත්නම් පටිගත කරනවා. ඊට පස්සෙ ඉරිදා ඒ විකාශනය කරනවා මාර්ගස්ත ක්‍රමයට නැත්නම් ඔන්ලයින් ක්‍රමයට. ඔබට පහසුකම සපයා ගන්න හැම ඉරිදාම කියනවා වගේ ඔබ මේ පැය වෙන් කරලා තියාගන්න. කොහොම හරි අපි පැයකට ඉස්සෙල්ලා අපි මේ දේව මේ හමාර කරනවා. මොකද ඒකට විවිධ ඔබට ප්‍රශ්න තිබෙනවා නිවාසය ඇතුළත ඩේටා ප්‍රශ්න සහ විවිධ දේවල් තියෙනවා. ඒ නිසා ඒවා ඔබ සකස් කරගන්න. අරගෙන ඉරිදා ඔබ දේවස්ථානට එනකොට දේවස්ථානයේදී ඔබ කොහොම හරි පැය දෙකක් තුනක් පාරේ ඉන්නවා. පැයක් කමාරක් පල්ලියේ ඉන්නවා. මුදල් වෙළඳන් වෙනවා. රස්තියාව දෙනවා. මේ ඔක්කොම දැන් ඔබට ලාභයි. ඔබට ගෙදර ඉඳගෙන මේ පැය වෙන් කරගත්තොත් ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඉන්න පුළුවන්. ඒ නිසා මේ පැය උන්වහන්සේගේ අභිමුඛයේ ඔබ රැඳී සිටින්න කියා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබට ඒ වගේම අපිට අපි යාඥා කරන්න පෙර ඔබට දැනුම් දීම් කීපයක් තිබෙනවා කියන්නේ පළවෙනි එක තමයි ඔබගේ යාඥා ඉල්ලීම් සහ ඔබගේ පුද්ගලික කාරණාවන් ගැන අපි සභාවේ යාඥා කරනවා. සභාවේ කියන්නේ අපි එක එක්කෙනා විවිධ ස්ථානවල ඉඳගෙන ඔබ ගැන යාඥා කරනවා. ඒ නිසා ඔබට විශේෂ යාඥා ඉල්ලීමක් හෝ ඔබගේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් පාත්‍ර රියෙන් සිට මට හෝ සේවකයන්ව සහෝදරයන්ට කතා කර කියන්න පුළුවන්. මම ඔබට මේ වෙලාවේදී අපගේ දුරකථන ඔබ දන්නේ නැත්නම් පාත්‍ර රියන්සගේ දුරකථන අංකය දැන් තිරේ දිස් වෙනවා. ඔබට මම කියන්නම් 081 081 23යි 87යි 097. මම නැවත කියන්නම් 081 238යි 70යි 97. මගේ නැත්නම් ඇලෙක්ස්ගේ ටෙලිෆෝන් නම්බරය 076යි 675යි 30යි 62. මම නැවත කියන්නම් 076යි 675යි 30යි 62. අපේ සහෝදරයන්ගෙන් අංක ඔබ සියලු දෙනාම දන්නවා කියලා විශ්වාස කරනවා. ඒ නිසා මේ අංක වලට කතා කරලා ඔබගේ අවශ්‍යතාවය කියන්න දැනටත් මේ නිතරම අපගේ සහෝදර සහෝදරයන් ඔබ අප සමග සම්බන්ධකම් පවත්වනවා. ඒක අපි යාඥා කරනවා. තවදුරටත් ඔබට විශේෂ දෙයක් තියෙනවා නම් කරුණාකර අපට දැනුම් දෙන්න. ඔබගේ දසයෙන් කොටස් සහ පඬුරු ඔබ දැන් තිරේ දිස්සෙන්නා වූ අපගේ ලයිට් හවුස් දේවස්ථානයේ ගිණුමට බැර කරලා ඒ ස්ලිප් එක බැංක් ස්ලිප් එක
ඔබ ළඟ තබා ගන්න ඔබ කීයක් දැම්මද කියලා මේ අංක වලට දැනුම් දෙන්න පුළුවන්කමක් වෙනවා නම් කරුණාකර ඒ බව අපිට දැනුම් දෙන්න. අපි ඒ කාර්යාලයට දැනුම් දෙන්න පුළුවන්. ඔබ අපි ගැනත් යාඥා කරන්න. දැන් විශේෂයෙන්ම සභා සේවකයන්ව සභා පාලකවරුන් අපේ වැඩිහිටිවරුන් ඉන්නවා. ඒ ගැන කරුණාකර යාඥා කරන්න. අපිත් ඔබ ගැන නිරන්තරයෙන්ම යාඥා කරනවා. අපි යාඥා කරමු. ස්වාමීන් වහන්සේගේ කරුණාව මේ සියලු දෙනාට ලැබිලා උන්වහන්සේගේ උපකාරය අපේ සියලු දෙනාට ලැබෙන්න කියා. යේසු රාජානේනි ඔබ වටලා ගීත ගායා ඔබේ ගුණ ගායලා සාදු දිදී ඔබේ සිරි ගායලා පාද සිපා සැනසීම ගමු පාද සිපා සැනසීම ගමු. පෙම්බර මහෝත්තම දෙවි ස්වාමිනී මේ උදෑසන අපි ඔබ වහන්සේට නමස්කාර කරමින් ගෞරව කරමින් ඔබ වහන්සේගේ මුණ සොයන්ට මේ උදෑසන අපට දුන්නා වූ කරුණාව ගැන ඔබට ස්තුතියි. ඔබ වහන්සේගේ වචන ඇසූ ප්‍රකාර පෙන්තකොස්ත දවස සිහිපත් කරනවා මේ දවසේදී. ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලය අපට දේව ගෙන දුන්න මැනව. ඔබ වහන්සේගේ ශුද්ධාත්ම වරම් දීමනාවන් වලින් අප පූර්ණ කළ මැනව. ඔබ වහන්සේගේ ගින්නෙන් අප ආලේප කරන මැනව. එදා පෙන්තකොස්ත දවසේදී ගිනි දිව් ආකාරයෙන් මහා සුළඟක් වගේ ඇවිත් ඔවුන්ගේ හිස්පත පතිත වුණා වගේ මේ උදෑසන අපගේ නිවස තුළ ඉන්න අප පිට ඔබ වහන්සේගේ ශුද්ධාත්ම වරුසාවක් වැගිරුව මැනව. දැන් ස්වාමිනී අපි ඔබ වහන්සේට නමස්කාර කරමින් යාඥා කරනවා. අපි විවිධ ස්ථානවල අපේ ගෙදර අපේ ගේ ඇතුළේ හැට මෙහාට යමින් එමින් ඔබ වහන්සේගේ හඬට ඇහුම් කඳුනා වෙන්න ඇති. නමුත් මේ යාඥා කරන වෙලාවේදී එක තන් වී ඔබ වහන්සේගෙන් ඉල්ලන්ට අපිට උදව් කළ මැනව. ශුද්ධාත්මය වැගිරුව මැනව. මේ යාඥාවට සහභාගී වෙන්නව හැම පවුලක්ම හැම පුද්ගලයෙකුටම මේ මොහොතේදී ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් මම ඉල්ලා සිටිනවා. ස්වාමීනි අපි එක්සිත් වෙනවා එක්සත් වෙනවා. ඔබ වහන්සේගේ ආත්මය වගුරුවලා ඔබ වහන්සේගේ ස්පර්ශය මේ හැම කෙනෙකුටම හැම නිවසකටම ඔබ වහන්සේ කාරුණිකව යවන්න කියා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ස්වාමීනි උන්ගේ යමෙක් රෝගාතුරෝ සිටීද යමෙකුට ආර්ථික ප්‍රශ්නයෙන් සිටීද ඔවුන්ට ආරක්ෂාව නැහැ කියලා බයේ සිටීද ස්වාමීනි කොවිඩ් වලට බයේ සිටීද ස්වාමීනි මේ විවිධ බයෙන් ඉන්නා මේ අය ඔබ වහන්සේ ස්පර්ශ කරලා ඔබ වහන්සේගේ බලෙන් ඔවුන් පූර්ණ කළ මැනව. බය නැති කර දේව බලෙන් ඔවුන් පූර්ණ කළ මැනව. ස්වාමීන් යේසුස් වහන්සේගේ ලේද අපව ආරක්ෂාවද කරන්නේ යයි ඔවුන්ට ඇදහිල්ල ගෙන දෙන මැනව. නුඹේ කූඩාරමට කිසි වසංගතයක් ලං නොවන්නේය. මක් නිසාද එය මගේ ලේවලින් ආලේප කර ඇත. ස්වාමීන් වහන්සේගේ ලේවලින් ඔබගේ නිවස ආලේප කර තිබෙන්නේ. ඔබගේ නිවස ඔබගේ දොරටු උන්වහන්සේගේ ලේවලින් ආලේප කර තිබෙන බැවින් ස්වාමීන් වහන්සේ ඔබ සමග ඉන්න බැවින් අපට කිසි උපද්‍රවයක් නොපැමිණෙන්නේය. ඔබ වහන්සේගේ ආරක්ෂාව දෙමව්පියන් වැඩිහිටියන් දරුදරියන් තරුණ තරුණයන් චූටි දරුවන් අතබාලයන් ඔබ වහන්සේගේ ලෙහස්තට බාර කරනවා ආලේප කර ආරක්ෂා කර මැනව. මේ දවස්වල ස්වාමිනී ඔවුන්ගේ බය පහ කර දිව්‍ය සුවයෙන් ඔවුන් පූර්ණ කළ මැනව. පියාණන් ඔබ වහන්සේට යාඥා කරනවා. විවිධ ප්‍රශ්න තිබෙනවා අය ඉන්නවා. පවුල්වල ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, ස්වාමීන් රැකියා ප්‍රශ්න විවිධාකාරව ඉන්න තිබෙනවා. ස්වාමීන් වහන්සේ යාඥා කරනවා ඊශ්‍රායල් ඉන්නව අපේ ලාංකික දරුවන් ගැන ඔබ වහන්සේ උන් ආරක්ෂා කළ මැනව. සේවයට ගිහිල්ලා ඉන්නව අය ආරක්ෂා කළ මැනව. යෙරුසලමේ සමාදානය ගැන අපි යාඥා කරනවා. ඔබ වහන්සේගේ පොරොන්දුව පරිදි ඔබ වහන්සේගේ පැමිණීමට යෙරුසලම සූදානම් කළ මැනව. ස්වාමීන් අපි මාත්‍ර යාඥා කරනවා අපේ රටේ ඉන්නව ස්වාමීන් ත්‍රිවිධ හමුදාව වෛද්‍ය ශාස්ත්‍රය ස්වාමීන් දේශපාලන අංශ ස්වාමීන් වෛද්‍ය කණ්ඩායම් ස්වාමීන් වෛද්‍යවරුන් හෙදියන් උපස්ථායකයන් ස්වාමීන් ඇම්බියුලන්ස් රියදුරන් ස්වාමීන් මේ මිනි ආදාන කරනව අය පවා කම්කරුවන් මාර්ගයේ වැඩ කරනව අය මේ දවස්වල ආරක්ෂා කළ මැනව. ඔවුන්ගේ පවුල් ආරක්ෂා කළ මැනව.
පොලිසිය ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ මැනව ඔවුන්ගේ පවුල් ආරක්ෂා කළ මැනව ඔවුන් අපට සේවය කරනවා පියාණන් වහන්සේ ඔවුන් සමග සිටිය මැනව පියාණන් වහන්සේගේ හස්තයට මේ දිවයින පමණක් නොවේ ඉන්දියාව යුරෝපාකරය ස්වාමීන් වහන්සේට බාර කරනවා ස්වාමීන් මේ ලෝකයේම මේ වසංගත කාලයේදී ඔබ වහන්සේගේ කරුණාවයි හස්තයට බාර කරනවා අන්තිම කාලයේදී වසංගත රෝග පීඩාවන් භූමිකම්පාවන් සහ ජලගැලුම් විවිධ දේවල් එන බව ඔබ වහන්සේගේ වචනේ කියා තිබේ යුද්ධ කෝලහල ගැන නුඹලා අසන විට අහසේ ලකුණුද පොළවේ ලකුණුද නුඹලා දකින විට නුඹලාගේ කැළවීම ළඟ බැවින් ඇස් ඔසවා ඉහළ බලාපල්ලා කියලා කිව්වා. ඒ නිසා ස්වාමිනේ අපිට ඔබ වහන්සේ ගැන බලා සිටින්න උදව් කළ මැනව. දැන් පියාණනි ඔබ වහන්සේ මේ සෑම කෙනෙකුටම ආශිර්වාද කළ මැනව. අපගේ දරු දරියන්ට ආශිර්වාද කළ මැනව. ස්වාමීනි ඉස්කෝලේ යන්න නැතුව ඔන්ලයින් වැඩ කරනවා දරුවන්ගේ පහසුකම් ලබා දීලා ඔවුන්ට ඔබ වහන්සේ උදව් කළ මැනව. දැන් පියාණනි ඔබ වහන්සේ ගස්සෙද මේ සියලුම පවුල් සෑම දරුවෙක්ම සෑම මවෙක් පියෙක්ම තරුණයෙක්ම දරු දරියෙක්ම ඔබ වහන්සේට බාර කරනවා මේ මාසයේ විවාහ උත්සව සහ විවිධ දේවල් ගන්න බලාපොරොත්තු වෙනා අපගේ සහෝදර දරුවන් ස්වාමීන් ආරක්ෂා කර ඔවුන්ට සිත්වල සනසිල්ල දීලා ඒවා නිසි කාලෙදී කරගන්නා පිණිස ඔබ වහන්සේ රටේ දොරවල් විවෘත කර දෙන්න කියා අපි යාඥා කරනවා එතෙක් ඉවසිලිවන්තව ඉන්න ඔබ වහන්සේ හැම කෙනෙකුටම කරුණාව දැක්වුව මැනව ස්වාමීන් අපේ සභාවට එකතු වෙන්න බැරි වුණත් අපි සියලු දෙනාම ඔබ වහන්සේ වටේ රොක්වන්නෙමුවා ආශිර්වාද කළ මැනව අපගේ ස්වාමියෝ ගැලුම්කාරෝ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් හාලෙලූයා ස්තුති වේවා දැන් අපේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද පුත්‍ර යේසුස් වහන්සේගේ කරුණාවද සුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද අප සියලු දෙනා සමගත් සියලු සුද්ධවන්තයන් සමගත් ලෝකවාසීන් සමගත් ස්වාමී යේසුස් වහන්සේගේ පැමිණීම තෙක්ම වේවා ආමේන් ඔබට ස්තුතියි මේ පැය අප සමග රැඳී සිටියාට ස්වාමීන් වහන්සේ අපමුගේ සිටීමේ ප්‍රීතිය ඔබට මේ සතිය මුළුල්ලේම දැනේවි. ඔබ සමාදානයෙන් ඉන්න. නපුර නොකරන්න. යහපත්කමෙන් නපුර පරාජය කරන්න. රටේ සමාදානයත් සුවයත් ගැන නොකඩවා යාඥා කරන්න. ඔබට ස්තුතියි දෙව් පීඨයි. ආමේන්.